The marketing mix with marketing at glance. එතකොට මේකේ අපි අද කතා කරන්න යන්නේ මේ 4Ps of marketing mix වල පළවෙනි P අකුරෙන් represent කරන product කියන එක ගැන. ඊට කලින් අපි බලමු මොකක්ද මේ marketing program කියලා කියන්නේ. Marketing programs කියන එක ඒක උදව් වෙනවා අපිට marketers ලා විදිහට marketing mix එකේ තියෙන marketing tools හතර product, price, place, promotions කියන tools හතර එක්කලා කොහොමද මේ මාකටිං එක්ක රිලේට් වෙන ස්ට්‍රැටජික් ඩිසිෂන්ස් ස්ට්‍රැටජික් ප්ලෑනින් ස්ට්‍රැටජික් ඉම්ප්ලිමන්ටේෂන්ස් කරන විදිහ. එතකොට මාකටිං ප්‍රෝග්‍රෑම් එකක් යූස් කරන මාකටර් කෙනෙක් in order to satisfy, deliver, communicate marketing values to the consumers. එතකොට මාකටිං මික්ස් එකක් කියලා කියන්නේ මොකක්ද? අපි දන්නවා මාකටිං මික්ස් කියලා කියන්නේ 4Ps product, price, place, promotion. එතකොට මේ මාකටිං මික්ස් එකක් කියලා කියන්නේ මොකක්ද? මාකටිං මික්ස් එකක් කියලා කියන්නේ ව්‍යාපාර ආයතනයක ටාගට් මාකට් එකේ තියෙන මාකටිං ඔබ්ජෙක්ටිව්ස් ටික ෆුල්ෆිල් කරන්න ෆර්ම් එකක් නැත්නම් ව්‍යාපාර ආයතනයක් යූස් කරන ටූල් සෙට් එක උපාංග සෙට් එක තමයි මේ මාකටිං මික්ස් කියලා කියන්නේ. එතකොට මාකටිං මික්ස් කියලා කියන්නේ මේ ටූල් සෙට් එක කියලා කියන්නේ ප්‍රොඩක්ට් ලෙවල් එකකින් ගන්න පුළුවන් මාකටිං ස්ට්‍රැටජි එකක්. මේක ඕනම ව්‍යාපාරිකයෙක්ට මාකටර් කෙනෙක්ට මාකටිං ස්ට්‍රැටජි එකක් ප්‍රොඩක්ට් ලෙවල් එකෙන් ගත්තාම ඉම්ප්ලිමන්ට් කරන්න පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟ එක මොකක්ද මේ ප්‍රොඩක්ට් කියලා කියන්නේ? ප්‍රොඩක්ට් කියලා කියන්නේ in order to satisfy consumer needs and wants the thing that marketers offers to market. ඒකල කියන්නේ පාරිභෝගික අවශ්‍යතා වුණ සපුරාලීම සඳහා වෙළඳපොළට ඉදිරිපත් කරන ඕනෑම දෙයක් ප්‍රොඩක්ට් එකක් වෙන්න පුළුවන්. ඕනෑම දෙයක් කිව්වහම මේක 10 elements of marketing entities වෙන්න පුළුවන්. අපි ඉගෙන ගත්තේ good services, events, experience, people, places, concepts, organizations, informations කියන 10. ඔය 10න් ඕන එකක් ප්‍රොඩක්ට් එකක් වෙන්න පුළුවන්. ඊළඟට අපි මේ වීඩියෝ එක පුරාටම කතා කරන්න යනවා මේ ප්‍රොඩක්ට් මික්ස් එකේ තියෙන එලිමන්ට්ස් මොනවාද කියලා. එතකොට ප්‍රොඩක්ට් එකත් එක්කලා යන ස්ට්‍රැටජික් ඩිසිෂන්ස් ගත්තී මාකටර් කෙනෙක් ඒරියාස් ටිකක් කන්සිඩර් කරනවා. ප්‍රොඩක්ට් itself කන්සිඩර් කරනවා. සහ ප්‍රොඩක්ට් එකේ varieties ගැන, features ගැන, ප්‍රොඩක්ට් එකේ design ගැන, ප්‍රොඩක්ට් එකේ size එක, quality එක ගැන, ප්‍රොඩක්ට් එකේ warranties, guarantees ගැන, මේකේ branding කොහොමද, brand name එක, brand logo එක, මේක packaging වෙලා තියෙන්නේ කොහොමද, මේකේ services කොහොම basically after services, repairing, maintaining, utility services ඔය වගේ ප්‍රොඩක්ට් එකට ඕන service කියන ටික කන්සිඩර් කරනවා. ඊළඟට 5 levels of product එකක් සාමාන්‍යයෙන් levels 5කින් කන්සිස්ට් වෙලා තියෙනවා. පළවෙනි එක core benefits කියලා කියන්නේ මොකක්ද basic benefit එක consumer මේ product එකෙන් expect කරන්නේ. උදාහරණයක් විදිහට ගත්තොත් mobile phone එක. mobile phone එකකින් consumersලා expect කරන්නේ මොකක්ද? communication කියන core benefit එක. communication කියන basic benefit එක. ඊළඟට generic product එක. generic product එක කියලා කියන්නේ මේ basic benefit නැත්නම් core benefit එක දෙන්න සැදුම්ලත් මූලික product එක. ඒ තමයි generic product කියලා කියන්නේ. දැන් උදාහරණයක් විදිහට මම කිව්වා mobile phone එකකින් තියෙන core benefit එක communication නම් ඒ communication එක ගන්න තියෙන generic product එක. ඒ communication කියන දේ අපිට කරගන්න benefit එක ගන්න අපිට තියෙනවා phone එකේ keyboard එකක්. phone එකේ screen එකක් තියෙනවා. එතකොට phone එකේ display එකක් තියෙනවා. phone එකේ voice එක clearly hear වෙන්න ඕනේ අපිට ඇහෙන්න. ඒ වගේ දේවල්. ඊළඟට expected level. ඒතර මේ අපි මොකද්ද මේ customers ලා විදිහට product එකෙන් expect කරන්නේ? දැන් mobile phone එකෙන් අපි expect කරනවා තියෙන මූලික උපාංග වලට අමතරව කැමරා එක හොඳ වෙන්න ඕනේ. හොඳ effects එන්න ඕනේ product එකේ phone එකේ අපේ. හොඳ bluetooth facility, හොඳ network bandwidth එකක් තියෙන්න ඕනේ. මේ product එක network එකට connect කරාම likewise augmented product කියලා කියන්නේ the generic product එකට පස්සේ customer expect කරනවා. ඒක තමයි expected level එක. ඊළඟට augmented product කියලා කියන්නේ market එක හිතනවා customer මේක අනාගතේ ඉල්ලයි කියලා. එයා තමයි higher benefits දාලා ඉදිරිපත් කරන්නේ. උදාහරණයක් විදිහට higher technology එක දානවා, higher features, higher technological innovative parts දානවා.
ඒ විදිහට අර මොබයිල් version එක ගැන consider කරලා augmented product එකක් බවට පත් කරනවා ඒක. ඊළඟට potential product. potential product කියලා කියන්නේ කස්ටමර්ගේ ඔළුවෙත් සමහරවිට මේ වගේ ප්‍රොඩක්ට් එකක් මට ඕන වෙයි කියලා හිතෙන්න විදිහක් නැහැ. මේක අනාගතේ කවදාම හරි දවසක මේ වගේ දෙයක් කරොත් හොඳයි කියලා අනාගතයක් ගැන හිතලා තමයි මේ potential product එක හිතන්නේ. ඒතර මේකෙදි unexpected level of thinking මේක. හිතා ගන්න බැරි විදිහට හිතලා තමයි මේ ප්‍රොඩක්ට් එක ඩෙවලොප් කරන්නේ. දැන් උදාහරණයක් විදිහට අපි කියන සමහරට මේවා මේ ideas can be craziest ideas ever. දැන් mobile phone එකක් ගත්තොත් එහෙම calling when thinking. ඒතර ඒක no harm when in falling in the ground. දැන් අපි දන්න ෆෝන් එක බිමට වැටුනහම ඒක කැඩෙනවා. නැත්තම් ඩිස්ප්ලේ එක යනවා. එතකොට මේකෙදි කස්ටමර් අනාගතයේ කවදම හරි දවසක ඕනේ මේකෙන් නැතර බිමට වැටුනත් කැඩෙන්නේ නැති පොඩක්වත් තීරන්නේ නැති ෆෝන් එක. සහ අපි හිතනකොට සමහර නම්බරයකට ඇනලා කෝල්ස් එක. මගේ ක්‍රේසියස් අයිඩියා කියලා. ඒක තමයි potential product කියලා කියන්නේ. ඊළඟ එක product classification. product වර්ගීකරණය. එතකොට ප්‍රොඩක්ට් එකක් ඩිසයින් කරද්දී මාකටර් කෙනෙක් මොන ප්‍රොඩක්ට් මේ ප්‍රොඩක්ට් එකේ ඉන්නේ මොන කැටගරි එකකටද කියලා අනිවාර්යෙන් කන්සිඩර් කරන්න ඕනේ. ඒතකොට ඒ මොකද්ද කැටගරි එක අයිඩෙන්ටිෆයි කරගෙන ඒකට හරියන suitable strategies තමයි different සහ separately ඒක strategies ටික implement කරන්න ඕනේ සහ plan කරන්න ඕනේ. ඒතර ප්‍රොඩක්ට් වර්ගීකරණය කොහොම එක කොටස් දෙකකට බෙදෙනවා. according to durability and tangibility. ඊළඟට according to use or application. So durability එක හා tangibility එක මත කොටස් තුනකට බෙදෙනවා. non durable, durable and services. non durable කියලා කියන්නේ මේක fast moving products and මේකට තියෙන small profits margin. අපි day to day life වැඩි කල් තියාගන්න බැරි day to day life පාවිච්චි කරන සහ ස්පෘශ්‍ය product තමයි මේ. උදාහරණයක් විදිහට vegetable fruits වගේ දේවල් ගන්න පුළුවන්. durable කියලා කියන්නේ any physical goods which use for many uses. ඒතකොට මේක අර non durable වගේ නෙමෙයි. ගොඩක් uses වලට පාවිච්චි කරන්න පුළුවන්. ඉක්මනට නැෂ්‍ය වෙන්නේ ටික කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට ගත්තොත් අපි කිව්වොත් furnitures, books, automobile goods, electronic equipment ඒ වගේ දේවල්. services කියලා කියන්නේ මේක intangible. මේක අස්පෘශ්‍යයි. ඒතර මේකට 4PS කියන එක මදි. මේකට 7PS කියන එක ඕනේ. අර 4PS product price place promotion වලට අමතරව persons physical evidences සහ process කියන තුන apply කරන්න ඕනේ. ඒතකොට 7PS ම apply කරන්න වෙනවා. ඊළඟට according to use or application පාවිච්චිය මත. පළවෙනි එක consumer goods. දෙවෙනි එක industrial goods. consumer goods කියලා කියන්නේ consumer තමන්ගේ අවසන් පරිභෝජනයට පාවිච්චි කරන goods. ඒවා කොටස් හතරකට බෙදෙනවා. convenience good, shopping goods, specialty goods and unsorted goods. convenience good කියලා කියන්නේ පහසු භාණ්ඩ. ඒ කියලා කියන්නේ එයා මේක රෙගියුලර් බේසිස් එකකින් يعني දිනපතා මිලදී ගන්න දෛනික ප්‍රයෝජනෙට ගන්න භාණ්ඩ තමයි මේ convenience good කියලා කියන්නේ. උදාහරණයක් විතර ගත්තොත් එහෙම soap, toothpaste, එතකොට sugar, rice ඔය වගේ දේවල්. ඊළඟට ඉතින් මෙතන මේ convenience good ගද්දී අපි මේ වැඩි කාලයක් ගත කරන්නේ නැහැ. මුදලට සාලන quality එක තියෙනවා නම් මේ product එක ගත්තා. shopping goods කියලා කියන්නේ මේකෙදී කස්ටමර්ස්ලා මේ ප්‍රොඩක්ට් එකේ තියෙන ස්පෙෂල් characteristics, features, colors වගේ දේවල් තව additional efforts වගේ දේවල් consider කරනවා. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම fashions කරද්දී ඒ තියෙන fashions, equipments, shoes තව අපි clothing වගේ දේවල් ගත්තොත් එහෙනම් වැඩි කාලයක් වැය කරනවා මේක මිලදී ගන්න. ඒතර පාට අපි consider කරනවා, product color එක, features, additional efforts වගේ දේවල් consider කරනවා. ඊළඟ එක specialty good. specialty good කියලා කියන්නේ මේක ටිකක් long process එකක්. අපි ගිහලා එක පාටම ගන්නෙ නැහැ. සමහරට මේ product එක ගන්න කලින් මාස 2කට 3කට කලින් හිත මේ product එක ගන්න එක plan කරනවා. අපි හිතමු vehicle එකක් ගන්න එක, mobile phone එකක්, ඒ වගේම furnitures වගේ දේවල් එක පාටම ගිහින් ගන්න නැහැ. සමහර ලාවට ටික කාලයක් මාසයක් දෙකක් තිස්සේ plan කරලා තමයි හොඳම දේ ගන්න. ඒතර unsold goods හතරවෙනි එක. ඒ කියන්නේ මේක කියන්නේ නොසෙවූ භාණ්ඩ සිංහලෙන් කියනවා. ඒ කියන්නේ මේක වෙළඳ පොලේ සමහරවල්ලාට තියෙනවා. අපිට ඒක එච්චර කන්සිඩර් කරන්නේ. අපි ඒක ගැන එච්චර හිතන්නේ. උදාහරණයක් විදිහට ලයිෆ් ඉන්ෂුරන්ස් අපි අදාළ වයසට පත් වෙනකොට තමයි ඒක ගැන හොයන්න පටන් ගන්න. එතකන් අපි ඒක හොයන්නේ කන්සිඩර් කරන්නේ. දෙවෙනි ප්‍රොඩක්ට් කැටගරි එක use of application එක මත industrial goods. ඒතකොට industrial goods කියලා කියන්නේ අවසන් පරිභෝජනයට නෙමෙයි
පාරිභෝගික භාණ්ඩ නිෂ්පාදනයට පාවිච්චි කරන goods. ඒතර ඒව කොටස් තුනකට බෙදෙනවා. materials and parts, capital items, තුන්වෙනි එක supplies and business services. ඒතර materials and parts කියලා කියන්නේ consumer goods නිෂ්පාදනය කරන්න පාවිච්චි කරන raw materials. ඒතර මේවා ආයතනයක් regularly purchase කරනවා. මේක තමයි මේගොල්ලන්ගේ inputs. මේවා. ඒ නිසා ඒවා regularly අපි purchase කරනවා marketers විදියට. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම garment factory එක fabric වගේ දෙයක්. ඒගොල්ලෝ daily ගන්න ඕන. මොකද daily product එකට ඕන input තමයි මේ fabric කියන්නේ. ඊළඟට capital items. capital items කියලා කියන්නේ මේ consumer goods produce කරන්න පාවිච්චි කරන ස්ථාවර වත්කම්. machines, buildings, vehicles වගේ දේවල්. supplies and business service කියලා කියන්නේ අපි utility service. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම ඒ consumer goods එක පාවිච්චි කරන්න නැත්නම් නිෂ්පාදනය කරන්න අපි use කරන supplies and maintenance services, water, electricity, repairing service ඒ වගේ දේවල්. ඊළඟට product mix එකේ parts හතරක් තියෙනවා. එතකොට product mix එකේ parts හතර තමයි length එක, depth එක, width එක සහ consistency එක. එතකොට මෙතන length එක කියලා කියන්නේ how many different types of items are in product mix. ඒ කියලා කියන්නේ දැන් අපි උදාහරණයක් විදිහට ගත්තොත් CBL ආයතන. CBL ආයතනේ ඉදිරිපත් කරනවා බිස්කට්, කේක්ස්, ඒ වගේම සොයා මීට් වගේ දේවල් ඉදිරිපත් කරනවා. ඒතකොට ඒ බිස්කට්ස් කියන වර්ගය සහ සොයා මීට් කියන වර්ගයේ කැටගරි එක, ඒ වගේම කේක්ස් කියන කැටගරි එක, ඒ තුන තමයි විත් එක කියලා කියන්නේ. පළල කියලා අපි කියනවා. ඒතර ඒ අර්ථය අපි ගත්තොත් එහෙම ඒකේ බිස්කට් වල තියෙනවා අපි හිතමු චොක්ලට් බිස්කට් එක, එතකොට ලෙමන් බිස්කට් එක, වැනිලා එක, ස්ට්‍රෝබෙරි බිස්කට් එක. ඔය අර්ථය ඉදිරිපත් කරන ප්‍රොඩක්ට්ස් ටික ලයින්ස් ටික තමයි අපි කියන්නේ ලෙන්ත් එක කියලා. ඒ කියන්නේ ප්‍රොඩක්ට් එකේ අපි කියනවා විත් එක කියලා කියන්නේ ප්‍රොඩක්ට් එකේ ලයින්ස් ගන්න. දැන් අපි ලයින්ස් තුනක් බැලුවා. CBL එකේ ලයින්ස් තුනක් තියෙනවා. බිස්කට්ස්, කේක්ස්, ඒ වගේම සොයා මීට්ස්. ඒ ලයින්ස් තුන වෙනම ගත්තොත් ඒක විත් එක. සහ එයාට ඉදිරිපත් කරන ඒවා තමයි ඉදිරිපත් කරන කැටගරිස් තමයි ලෙන්ත් එක කියලා කියන්නේ. ඩෙප්ත් එක කියලා කියන්නේ ඒ එක එක වැරයිටිස් යටතේ ඉදිරිපත් කරන දේවල්. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම චොක්ලට් බිස්කට් එකේ අපි හිතමු ග්‍රෑම් 81ක තියෙනවා, ග්‍රෑම් 150ක තියෙනවා, ග්‍රෑම් 200ක තියෙනවා. ඒ යටතේ අර අණු කොටස් බෙදෙන තවත් කොටස් වර්ග තියෙනවා වැරයිටිස්. ඒ යටතේ ඉදිරිපත් කරන බර මත. එතකොට ඒකේ මේ මිලිලීටර් ගාන මත තව බෙදෙන අණු කොටස් වල. ඒව තමයි ඩෙප්ත් එක කියලා කියන්නේ. කන්සිස්ටන්සි කියලා කියන්නේ ඒ ඉදිරිපත් කරන ප්‍රොඩක්ට් අතර තියෙන සම්බන්ධතාවය. දැන් උදාහරණයක් විදිහට මම ගත්තොත් එහෙම අපි හිතමු යම්කිසි ඒ කියන ආයතනය ඉදිරිපත් කරනවා මිල්ක් පැකට්ස් සහ අයිස්ක්‍රීම්ස් එයාට අමතරව බෙවරේජ් කියන දේවල්. බීම. එයා මිල්ක් පැකට්ස් කරනවා සහ අයිස්ක්‍රීම් බෙවරේජ්. දැන් ඒතර මිල්ක් පැකට්ස් සහ අයිස්ක්‍රීම් කියන වර්ග දෙකම කන්සිස්ටන්සි එක. මොකද මේ දෙකම පාවිච්චි කරන්නේ අපි මිල්ක් කියන එක පාවිච්චි කරලා. ඒතර මිල්ක් පැකට්ස් අයිස්ක්‍රීම් දෙකම මිල්ක් ප්‍රොඩක්ට්ස්. ඒතකොට ඒවා කන්සිස්ටන්සි. ඒතර තව විදිහකට ගත්තොත් එහෙනම් මිල්ක් පැකට් සහ බෙවරේජ් කියන බීම වර්ග දෙකම ඩ්‍රින්ක්ස් වර්ග, පාන වර්ග. බීමට ගන්න දේවල්. ඒතර ඒ දෙක කන්සිස්ට්. අර එක එක ප්‍රොඩක්ට් අතර තියෙන සම්බන්ධතාව. සහසම්බන්ධතාව තමයි කන්සිස්ටන්සි කියලා කියන්නේ. ඊළඟට ප්‍රොඩක්ට් මික්ස් ඩිසිෂන්ස් තුනක් තියෙනවා. ප්‍රොඩක්ට් ලයින් ඩිසිෂන්ස්, බ්‍රෑන්ඩින් ඩිසිෂන්ස් සහ පැකේජින් ඩිසිෂන්ස්. ප්‍රොඩක්ට් ලයින් ඩිසිෂන්ස් කියලා කියන්නේ අර මං කිය ලයින් තුනක් තියෙනවා කියලා. ඒ කියන්නේ CBL ආයතනේ බිස්කට්ස්, එතකොට මේ සොයා මීට්ස්, ඒ වගේම කේක්ස්. එතකොට ඒ ලයින්ස් වැඩි කර ගන්නවද අඩු කර ගන්නවද ඒ අර්ථයෙන් මොකද ඉදිරිපත් කරන්නේ? ඕව ගත්තොත් එහෙම ප්‍රොඩක්ට් ලයින් ඩිසිෂන්ස්. බ්‍රෑන්ඩින් ඩිසිෂන්ස් කියලා කියන්නේ බ්‍රෑන්ඩ් නේම්ස්, බ්‍රෑන්ඩ් ලෝගෝස්, එතකොට අපි ටැග් ලයින්ස් ගන්නෙ. මෙතන බ්‍රෑන්ඩ් ඩෙවලොපින් ඩිසිෂන්ස් තමයි මෙතෙන්ට යන්නේ. පැකේජින් ඩිසිෂන්ස් කියලා කියන්නේ පැකේජින් එකේ සයිස් එක, පැකේජින් කලර්ස්, එතකොට පැකේජින්ස් කොහොමද කරන්නේ? ඒ වගේ දේවල් තමයි පැකේජින් ඩිසිෂන්ස් කියලා කියන්නේ. එතන මොකද්ද මේ බ්‍රෑන්ඩ් කියලා කියන්නේ? බ්‍රෑන්ඩ් කියලා කියන්නේ any logo or any name a marketer use to distinguish their product from other competitive products in the markets. ඒ කියන්නේ ඕනම logo එකක්, ඕනම name එකක් marketer කෙනෙක් තමන්ගේ product එක වෙළඳ පොලේ තියෙන අනිත් competitive products වලින් වෙන් කරලා හඳුනා ගන්න. වෙන් කරලා කස්ටමර්ට පෙන්වන්න පාවිච්චි කරන මේක logo එකක්,
icon එකක්, color එකක්, එතකොට තව tagline එකක් ඕන එකක් වෙන්න පුළුවන්. name එකක් වෙන්නත් පුළුවන්. එතකොට තව මෙතන මේ American Marketing Association එක කියනවා brand as a name, term, sign or symbol or design or a combination of them intended to identify the goods and services of one seller or group of seller and differentiate from those competitors. කියන්නේ competitors ළඟින් මගේ product එක වෙනස් කියලා පෙන්වන්න පාවිච්චි කරන ඕනම sign එකක්, name එකක්, term එකක්, design එකක් හරි symbol එකක්. පොදුවේ ගත්තාම brand එකක් කියලා කියනවා. ඊළඟ එක brand එකක 6 level of meaning තියෙනවා. ඒ කියන්නේ brand එකකින් පෙන්වන්න පුළුවන් means 6ක් තියෙනවා. පළවෙනි එක attributes. attributes කියලා කියන්නේ මෙතන හැම වෙලේම product එකේ features ගැන ඒ product එකේ brand name එකකින් කියවෙනවා නම් ඒක attributes. ඒ කියන්නේ product එකේ තියෙන features ගැන, ඒ කියන්නේ product එකේ කොහොමද product එකේ තියෙන parts ගැන ඔය වගේ දේවල් ගැන කියනවා නම් ඒ product එකේ brand එකකින් ඒ brand එක attributes. දැන් Mercedes කියන car brand එක ඒ Mercedes කියන නමෙන්ම පෙන්නනවා. well built, durable, expensive කියන එක නමෙන්ම පෙන්නනවා. ඊළඟ benefits. ඒ කියන්නේ product එකේ benefits. product එකේ මොනවද පාවිච්චි කරාම අපිට ලැබෙන ප්‍රයෝජන advantage. product එකේ brand name එකෙන්ම කියවෙනවා. දැන් Mercedes කියන brand එකේ නමින්ම කියවෙනවා ඒකේ තියෙන compatibility එක, ඒකේ තියෙන status එක, තත්ත්වය, prestige එක, speed එක, ඒ වගේ දේවල්. values කියලා කිව්වහම අපි දන්නවා Mercedes කියන brand එක logo එක තියෙන්නේ අපි දන්නවා වෘත්තාකාර හැඩයක් ගන්නවා සහ ඒක මේ තුනකට බෙදෙනවා. එතකොට ඒ ඉරි තුනෙන් values තුනක් represent වෙනවා. performance, safety, prestige කියන values තුන ඒ වෘත්තය ඇතුලේ තියෙන ඉරි තුනෙන් පෙන්වනවා. ඊට culture එක. දැන් Mercedes කියන නමෙන් පෙන්නනවා ඒක ජර්මන් culture එකට පෙන්නන ජර්මන් culture එකෙන් offer කරන brand එකක් කියලා. අර ජර්මන් culture කිව්ව ගමන් පෙන්නන එක කොච්චර efficient ද, කොච්චර quality එක වැඩිද කියන එක. එතන Mercedes කියන brand name එකෙන් පෙන්නනවා ඒකේ තියෙන personality එක. ඒ product එක. ඒ කියන්නේ මම personality එකක් තියෙන පුද්ගලෙක් නම් මම Mercedes කියන එක පාවිච්චි කරනවා. අර පාවිච්චි කරන පුද්ගලයාගේ සහ ඒ product එකේ දෙකේම personality එක ඒ brand name එකෙන් පෙන්නනවා. ඊළඟ එක user category එක. එතකොට කියනවා සාමාන්‍ය Mercedes කියන brand එක පාවිච්චි කරන්නේ upper class. user category එක අපි දන්නා user category එක කොටස් තුනකට බෙදෙනවා. upper class, middle class, lower class. ඒත් මෙතන මේ Mercedes කියන brand එක පාවිච්චි කරන්නේ upper class නැත්නම් අපි කියන high class peoples. ඊළඟට brand in action. ඒතර සාමාන්‍යයෙන් brand එකක් හොඳ brand එකක් වෙන්න නම් ඒ brand එකේ තියෙන name එක හරි ලේසියෙන් pronounce කරන්න පුළුවන් වෙන්න ඕනේ. කස්ටමර්ට ඒ brand එක කඩේට ගිහිල්ලා හරි ලේසියෙන් pronounce කරලා ඉල්ලන්න පුළුවන් දෙයක් වෙන්න ඕනේ. සහ ඒක හොඳට මතක තියාගන්න පුළුවන් දෙයක් වෙන්න ඕනේ. memorable වෙන්න ඕනේ. සහ ඒක protectable. ඒ කියන්නේ ඒ brand name එක අපිට පුළුවන් අපේ ප්‍රොටෙක්ට්නස් එකට පාවිච්චි කරන්න. දැන් හිතමුකෝ ඒ ප්‍රොඩක්ට් එක හොඳ නැහැ. දැන් අපිට පුළුවන් ඒ ප්‍රොඩක්ට් එකේ බ්‍රෑන්ඩ් එකේ නමින් කේස් එකක් ෆයිල් කරන්න. ඒ ප්‍රොටෙක්ටබල් එකට අපිට හම්බෙනවා බ්‍රෑන්ඩ් නේම් එකේ. ඊළඟ එක ඇඩැප්ටබල්. ඒ කියන්නේ ප්‍රොඩක්ට් එකේ සමාලාවට ඒ ප්‍රොඩක්ට් එකට අපි කියන්නේ මේ නමටම ගැලපෙන මනුස්සයා. අර ඒ වගේ ප්‍රොඩක්ට් එකට ගැලපෙනව නේම් එක දීලා තියෙනවා. ඇඩැප්ට් වෙන. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම අපි ගත්තොත් ෆ්‍රිජ් වලට ෆෑන්ස් වලට සිසිල් කියලා නම දාලා තියෙනවා. අර නම කියද්දිම අපිට සිසිලසක් එනවා වගේ තියෙන. අර ඒ වගේ ඇඩැප්ටබල්. ඊළඟට ඩිෆරන්ෂියබල්. ඩිෆරන්ෂියබල් කියලා කියන්නේ ඒක යුනික් වෙන්න ඕනේ නම. බ්‍රෑන්ඩ් නේම් එක. ඒක හොඳ බ්‍රෑන්ඩ් එකක් වෙන්න නම් අපිට ඊසිලි කම්පියුටර්ස් ළඟින් වෙන් කරලා අයිඩෙන්ටිෆයි කරගන්න පුළුවන් වෙන්න. ඊළඟට බ්‍රෑන්ඩ් නේම් ඩිසිෂන්ස්. ඒකට හැම වෙලේම සමහරවිට කම්පැනි එකක් එයාගේ බ්‍රෑන්ඩ් එකත් එක්කලා තමයි මේ කම්පැනි එක නේම් එක යූස් කරන්නේ. ඒතර හැම වෙලේම දම්රෝ ආපිකෝ සිංග LG ඔය ප්‍රොඩක්ට් ඔය ආයතන ඉදිරිපත් කරන හැම බ්‍රෑන්ඩ් එකම හැම ප්‍රොඩක්ට් එකම ටීවී එකක් හෝ වේවා ෆ්‍රිජ් එකක් හෝ වේවා එතකොට ඕනම ඉලෙක්ට්‍රොනික ඉක්විප්මන්ට් එකක ඒ නම ගහලා තියෙනවා. ඒතර සමහර ඒවා වෙන්න පුළුවන් සමහර බ්‍රෑන්ඩ් නේම්ස් කිසිම ආයතනයක් යූස් කරලා නැති ඉන්ඩිවිජුවල් නේම් එකක් ඒ කියන්නේ
අපි දැකගත්තොත් එහෙනම් අපි Unilever කියන නම ප්‍රොඩක්ට් එකේ තියෙන නමුත් ලක්ස් කියන එකත් ඒ ප්‍රොඩක්ට් එක ගැලපෙන නම දීලා තියෙනවා. Unilever එක ක්ලෝගාට් ඉදිරිපත් කරනවා. නමුත් Unilever කියන සම්පූර්ණ නම දීලා නැහැ. ක්ලෝගාට් කියන නම තමයි ප්‍රොඩක්ට් එකට දීලා තියෙන්නේ. ක්ලෝගාට් ටූත්පේස්ට් කියන එක. ඒතර Astra, Fair and Lovely ඒකත් Unilever ඉදිරිපත් කරන්නේ. ඒත් අර Fair and Lovely කියන සෙපරේට් නමක් දීලා තියෙනවා. ඊළඟට බ්‍රෑන්ඩ් නේම් සමහරලාට මිනිසුන්ගේ නම් වලින් පාවිච්චි වෙනවා. ජිනදාසගේ තලු වලින්. එතකොට Estee Lauder, Calvin Klein ඒ වගේ දේවල්. ඊළඟට පැකේජින්. පැකේජින් කියලා කියන්නේ යම්කිසි භාණ්ඩයක් ඒ භාණ්ඩය ප්‍රොටෙක්ටඩ්නස් එකට සහ ඒ භාණ්ඩය ඊසිලි අයිඩෙන්ටිෆයි කරගන්න මේ ප්‍රොඩක්ට් එක අපි පැකේජ් එකක් පාවිච්චි කරනවා. ඒතර පැකේජ් කොහොම පැකේජ් 3 types of packaging තියෙනවා. පළවෙනි එක primary, ඊළඟ secondary, තුන්වෙනි එක shipping එක. primary කියලා කියන්නේ ප්‍රොඩක්ට් එකට බේසික් ප්‍රොඩක්ට් එකට ආසන්නයේම තියෙන පැකේජ් එක. ප්‍රාථමික දවටනය. උදාහරණයක් විදිහට තියෙන චොක්ලට් එකක් ගත්තොත් එහෙම චොක්ලට් එකේ තියෙන ගෝල්ඩ් නැත්නම් සිල්වර් කලර් පැකේජ් එක. ඒක ප්‍රොඩක්ට් එකට ආසන්නයේමයි තියෙන්නේ. secondary පැකේජ් එක කියලා කියන්නේ ප්‍රොඩක්ට් එකේ ආසන්නයට තියෙන එකට අමතරව පිටින් තියෙන එක. දැන් රෙස්පිරි චොක්ලට් එකේ චොක්ලට් එකට පිටින් තියෙන ගෝල්ඩන් කලර් පැකේජ් එක තමයි ප්‍රයිමරි පැකේජ් එක. ඊට පිටින් තියෙන කඩදාසියෙන් හදලා තියෙන පැකේජ් එක තමයි සෙකන්ඩරි පැකේජ් එක. ඊළඟට shipping පැකේජ් එක කියලා කියන්නේ සාමාන්‍යයෙන් ඒක shipping purpose එකට තමයි පාවිච්චි කරන්නේ. කියන්නේ හරි ප්‍රොඩක්ට් එක එහා මෙහා ගෙන යන ලේසි වෙන විදිහට තමයි පාවිච්චි කරන්නේ. ඒතර shipping පැකේජ් එක කිව්වම රෙස්පිරි චොක්ලට් එකේ අර එකපාර චොක්ලට්ස් 10ක් 20ක් විතර දාලා තියෙන පෙට්ටිය තියෙන්නේ. ඒක අපි කඩවල වලට විකුණන රිටේලට සිල්ලර වෙලෙන්දට විකුණන පාවිච්චි කරන පැකේජ් එක තමයි shipping පැකේජ් එක කියලා කියන්නේ. එතකොට මේ පැකේජ් එකක් ප්‍රොඩක්ට් එකකට පැකේජ් එකක් පාවිච්චි කරනකොට ඒකේ ඇඩ්වාන්ටේජ්ස් ටිකක් තියෙනවා. උදාහරණයක් ප්‍රාථමිකම එක තමයි ප්‍රොඩක්ට් එකට ආරක්ෂාවක් ලැබෙනවා. සහ ඒ වගේම ප්‍රොඩක්ට් එක ගැන ඩීටේල්ස් මේ ප්‍රොඩක්ට් එකේ පැකේජ් එකේ ඉන්ක්ලූඩ් වෙලා තියෙනවා. ඒ නිසා ප්‍රොඩක්ට් එක ගැන දැනගන්න පුළුවන්. ඒතර ප්‍රොඩක්ට් එකේ පැකේජ් එක ගත්තාම ප්‍රොඩක්ට් එක ගැන ඉන්ෆර්මේෂන්ස් තියෙනවා මේකේ. ප්‍රොඩක්ට් එකේ ප්‍රයිස් එක කීයද? ප්‍රොඩක්ට් එකේ ප්‍රොඩියුසර් කවුද? ඒකේ තියෙන ප්‍රොඩක්ෂන් ඩේට් එක කවද්ද? එක්ස්පයර් ඩේට් එක කවද්ද? ප්‍රොඩක්ට් එකේ වේට් එක කීයද? ඒ වගේ. එතකොට මේක හරි පහසුයි අරගෙන යන්න. මේකට පැකේජ් එකක් තියෙනවා නම් ප්‍රොඩක්ට් එකට. ඒ වගේම ඒකට ප්‍රොඩක්ට් එකට එක්ස්ට්‍රා සේෆ්ටි එකක් දෙනවා. සහ එක්ස්ට්‍රා වැලියු එකක් දෙනවා ප්‍රොඩක්ට් එකට. ඒතර ඕක තමයි සම්පූර්ණයෙන්ම ප්‍රොඩක්ට් එකක් කියන්නේ මොකක්ද? සහ ප්‍රොඩක්ට් එකේ අපි තියෙන characteristics මොනවද? ප්‍රොඩක්ට් එකේ 5 levels ගැන කතා කරා. උදාහරණත් එක්ක සහ බ්‍රෑන්ඩ් එකක් කියන්නේ මොකද්ද? බ්‍රෑන්ඩ් නේම් එකක්. බ්‍රෑන්ඩ් එකක් වැදගත් වෙන්නේ ඇයි? සහ පැකේජින් කියන්නේ මොකක්ද? types of packaging සහ advantage of packaging. Likewise අපි ප්‍රොඩක්ට් එක ගැන කතා කරා. ඒතර මම ඊළඟ වීඩියෝ එකකින් ඔයගොල්ලෝ ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා මේ ප්‍රයිසින් කියන එක.